අපි sannivedanaye හේතු කොටගෙන ගොඩනගා ගන්නවා নানা ආකාර විවිධාකාර සම්බන්ධතා. මොනවද? ඥාති සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා, අමුසමි සම්බන්ධතා, අනියම් සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා නේ විවිධාකාරී සම්බන්ධතා අපි ගොඩනගා ගන්නවා. මට කියුණා. ප්‍රතිඵල මතින් මීඩියා පැරණි විෂය නිර්දේශයේ සුවහසත් දරුවන් ජාතික මට්ටමින් කිරුළ පැළඳූ අපි 2020 මීඩියා නව විෂය නිර්දේශයේද විශිෂ්ට ප්‍රතිඵල රන්නකුරින් ලියූ වගයි. මීඩියා ඉගෙනගත් මීඩියා උගන්වන ජනමාධ්‍ය විශේෂවේදී උපාධිධාරී ගුරුවරයා දැන් රටටම ඔන්ලයින් පන්ති ආරම්භ කළ වගයි. මුල සිට ආරම්භ වන නව පාඨමාලා සඳහා ඔබ දැන්ම ලියාපදිංචි වන්න. 071 25 49 903 විශිෂ්ට ප්‍රතිඵලයක සාඩම්බර නිමැවුම්කරුවා ලක්මාල් දිසානායක. ආයුබෝවන් දෙවිපුතේ, අදත් අපි එකතු වෙලා ඉන්නවා තවත් විභාගයට අහන්න පුළුවන් අනුමාන රචනා ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. සාකච්ඡා කරනවා කිව්වට අපි අපේ channel එකෙන් කරන්නේ පුතේ ඇත්තටම සාකච්ඡා කිරීමක් නෙමෙයි. අපි අපේ channel එකෙන් කරන්නේ මොකද්ද? උත්තරයක් ලියා ගන්න බැරි දරුවන්ට උත්තරයක් ලියන හැටි උගන්වන එකයි අපි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිද කියන දේ? එතකොට පුතේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්නය හැදෙන්නේ 8 වෙනි පාඩමේ. මොකක්ද 8 වෙනි පාඩම? 8 වෙනි පාඩම මහජන සම්බන්ධතාවය හා සිද්ධි කළමනාකරණය. පුතේ මහජන සම්බන්ධතාවය හා සිද්ධි කළමනාකරණය පාඩමෙන් අහන්න පුළුවන් මොකක්ද රචනා ප්‍රශ්නය? ඊට කලින් අපි කතා කරමු පුතේ මොකක්ද මහජන සම්බන්ධතාවය කියලා කියන්නේ? අපි sannivedanaye හේතු කොටගෙන ගොඩනගා ගන්නවා নানা ආකාර විවිධාකාර සම්බන්ධතා. මොනවද? ඥාති සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා, අමුසමි සම්බන්ධතා, අනියම් සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා නේ විවිධාකාරී සම්බන්ධතා අපි ගොඩනගා ගන්නවා. මට කියුණා. හරි රයිට්. එතකොට සම්බන්ධතා ගොඩනගා ගන්නවා. හැම සම්බන්ධතාවයක්ම ගොඩනගා ගන්නේ මොකක් මතද? sannivedanaya මත. පුතේ ඔය සම්බන්ධතා අතර තියෙනවා ඔය ඔක්කොම සම්බන්ධතාවයන් වලට වඩා වෙනස්ම සම්බන්ධතාවයක් මහජන සම්බන්ධතාවය කියලා. මොකද්ද මහජන සම්බන්ධතාවය කියලා කියන්නේ? පුතේ මහජන සම්බන්ධතාවය කියලා කියන්නේ ආයතනයක් හෝ සංවිධානයක් තමන්ගේ අපේක්ෂිත අරමුණු වලට අදාළව ඉදිරියට ආයතනයට ගමන් කරන්න නම් ආයතනයට අවශ්‍යයි පුතේ මහජනයාගේ සහයෝගය. ආයතනයට අවශ්‍යයි මහජනයාගේ සහයෝගය. ඒ මහජන සහයෝගය ලබා ගන්න ආයතනය හෝ සංවිධානය අනුගමනය කරන ක්‍රමවේදයන් අපි හඳුනා ගන්නවා මහජන සම්බන්ධතාවයට භාවිතා කරන ක්‍රමවේදයන්. එහෙමත් නැත්නම් මහජන සම්බන්ධතා විධික්‍රම කියලා. මහජන කණ්ඩායම පුතේ ආයතනයකට සම්බන්ධ වෙනවා ප්‍රධාන ආකාර දෙකකට. එනම් ආයතනයේ ඇතුලේ ඉන්න මහජනයා සහ ආයතනයෙන් පිට ඉන්න මහජනයා. ඔය මහජන කණ්ඩායම් දෙක අපි හඳුනා ගන්නවා වෙනත් විදිහකට ආයතනයේ අභ්‍යන්තර මහජනයා සහ ආයතනයේ බාහිර මහජනයා කියලා. කවුද ඔය අභ්‍යන්තර මහජනයා? කවුද ඔය බාහිර මහජනයා? පාසල කියන ආයතනය ගත්තාම ඔය පාසල කියන ආයතනය ඇතුලේ පුතේ ඉන්නවා ආයතනයේ ඇතුලේ ඉන්නවා ගුරුවරු, විදුහල්පතිවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායකයෝ මේගොල්ලෝ ආයතනයේ අභ්‍යන්තර මහජනයා. කවුද මේ ආයතනයේ බාහිර මහජනයා කියලා කියන්නේ? දෙමව්පියෝ, ආදි ශිෂ්‍ය සංගම්, අනුග්‍රාහක බවතුන් මේගොල්ලෝ ආයතනයෙන් බාහිරව ආයතනයට සම්බන්ධ වෙන මහජනයා. කල්පනා කරලා බලන්න ඔය එක කණ්ඩායමක් හරි ඔය සම්බන්ධතා අත්හැරියොත් විදුහල්පතිවරයා ඇතුළු ගුරුආචාර්ය මණ්ඩලය පාසලත් එක්ක තියෙන සම්බන්ධතාවය නතර කළොත් ආයතනයක පවතින්න පුළුවන්ද? බෑ. දෙමව්පියෝ ආයතන පාසලත් එක්ක තියෙන සම්බන්ධතාවය නතර කළොත් ආදි ශිෂ්‍ය සංගම් පාසලත් එක්ක තියෙන සම්බන්ධතාවය නතර කළොත් පාසලට පවතින්න පුළුවන්ද? ගැටලුවක්, අර්බුදයක්. එහෙනම් අන්න ඒ ගැටලුව අර්බුදය නැති කරගන්න ආයතනයක් හැමතිස්සෙම උත්සාහ කරනවා ආයතනයේ අභ්‍යන්තර මහජනයා සහ ආයතනයේ බාහිර මහජනයා ආයතනයට ඇදලා බැඳලා තියාගන්න. ආයතනයට ඇදලා බැඳලා තියාගන්න ඒ ආයතනය හෝ සංවිධානය පුතේ කටයුතු කරනවා. අනේ ආයතනයක් හෝ සංවිධානයක්
තම ආයතනයට සම්බන්ධ අභ්‍යන්තර හෝ බාහිර මහජන කණ්ඩායම් දෙක ආයතනයට ඇදලා බැඳලා තියාගෙන ඒ ආයතනයට සම්බන්ධ අභ්‍යන්තර හා බාහිර මහජනයාගේ හිත තුළ හොඳ හිතක් ගොඩනංවන්නට ආයතනය හෝ සංවිධානය භාවිතා කරන සියලුම ක්‍රමවේද අපි හඳුනා ගන්නවා මහජන සම්බන්ධතාවය සඳහා භාවිතා කරන විධික්‍රම කියලා. එහෙමත් නැත්නම් මහජන සම්බන්ධතා විධික්‍රම කියලා. ඉතින් පුතේ ඔන්න ඔතනින් තමයි රචනා ප්‍රශ්නය මේ පාර අහන්න පුළුවන් අනුමාන විභාග ප්‍රශ්නය හැදෙන්න පුළුවන් ඔන්න ඔතනින්. මොකද්ද? ආයතනයකට හෝ ආයතනයක් හෝ සංවිධානයක් තම ආයතනයේ මහජන සම්බන්ධතාවය ගොඩනංවාගෙන පවත්වාගෙන යාමේදී භාවිතා කරන මහජන සම්බන්ධතා විධික්‍රම 4ක් මහජන සම්බන්ධතා මෙවලම් 4ක් විස්තර කරන්න. පුතේ මෙවලම් සහ විධික්‍රම කියලා ඒකමාර්ගික මහජන සම්බන්ධතා මෙවලම් සහ ඒකමාර්ගික මහජන සම්බන්ධතා විධික්‍රම කියලා කොටස් දෙකක් අපේ විෂය නිර්දේශය ඇතුලේ අන්තර්ගත කරලා තියෙනවා. ඒකමාර්ගික මහජන සම්බන්ධතා විධික්‍රම කියන්නේ මොනවද? ඒකමාර්ගික මහජන සම්බන්ධතා මෙවලම් කියන්නේ මොකද්ද? ওই දෙක පටලා ගන්න එපා පුතේ. පටලා ගත්තොත් අපි ලියන පිළිතුර වැරදිනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න. අපි මේකෙදී කොහොමද පිළිතුරක් ගොඩනගා ගන්නේ කියලා මෙතනින් එහාට අපි සාකච්ඡා කරමු. අපි බලමු 8 වෙනි පාඩමෙන් අහන්න පුළුවන් රචනා ප්‍රශ්නේ කොහොමද හැදෙන්න පුළුවන් ආකාර කියලා. පුතේ මෙතනදී ප්‍රධාන වශයෙන් අපේ සිලබස් එකේ තියෙනවා ඒකමාර්ගික මහජන සම්බන්ධතා විධික්‍රම සහ ඒකමාර්ගික මහජන සම්බන්ධතා මෙවලම් කියලා කොටස් දෙකක්. හරිද? ඔන්න ඔතනින් තමයි රචනා ප්‍රශ්නය හැදෙන්න පුළුවන්. එතකොට අපෙන් අහන්න පුළුවන් විභාගෙට ඒකමාර්ගික මහජන සම්බන්ධතා විධික්‍රම 4ක් නිදසුන් සහිතව පැහැදිලි කරන්න. ඒක එකක්. තවත් අහන්න පුළුවන් ඒකමාර්ගික මහජන සම්බන්ධතා මෙවලම් 4ක් නිදසුන් සහිතව පැහැදිලි කරන්න. මෙවලම් හෝ විධික්‍රම 4ක් නිදසුන් සහිතව පැහැදිලි කරන්න කියලා අපෙන් අහන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පුතේ තවත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නැත්නම් මේ කොටස් දෙකම එකට ආවරණය වෙන විදිහට ඒකමාර්ගික මහජන සම්බන්ධතා මෙවලම් හෝ විධික්‍රම දෙක බැගින් මෙවලම් හා විධික්‍රම දෙක බැගින් පැහැදිලි කරන්න. එතකොට විධික්‍රම දෙකයි මෙවලම් දෙකයි අපි පැහැදිලි කරන්න ඕනේ. හරිද? ඔය මොන විදිහට ප්‍රශ්නය අහුවත් පුතේ මේ විදිහට උත්තර ලියන්න ඔයාලට වරදින්නේ නැහැ. එහෙනම් ලොකුම ප්‍රශ්න තමයි කොහොමද උත්තරය අපි ගොඩනගා ගන්නේ. හරිනේ? කෙටි ක්‍රමයක් තියෙනවා. ඒ කෙටි ක්‍රමයෙන් පුතේ මම ඕගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් වෙන විදිහට මේකට උත්තරේ ලියන හැටි මම ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම්. හොඳට අහගෙන ඉන්න. ඕගොල්ලන්ට මේකෙන් පස්සේ උත්තරේ ලියා ගන්න පුළුවන් වෙනවා අනිවාර්යෙන්. හරිනේ? රයිට්. පුතේ මම මූලික වශයෙන් මෙහිදී ගන්නවා පුතේ මහජන සම්බන්ධතා මෙවලම්. මොනවද? මහජන සම්බන්ධතා මෙවලම් 4ක්. පළවෙනි එක තමයි පුතේ මම ගන්නෙ මෙතනදී පොත්පිංච ගන්නවා. දෙවනුව ගන්නවා පුතේ මම විස්තර පත්‍රිකා නැත්තම් අපි මේකෙදී අපි කියනවා අත්පත්‍රිකා කියලා. ගැටලුවක් නැහැ. ඊට පස්සේ මම ගන්නවා පුතේ සංගරා. මම මෙතනදී ගන්නවා සංගරාව. ආයතනික සංගරා. ඊට පස්සේ මම හතර වෙනුව ගන්නවා පුතේ මොන රූපද? ඡායා රූප. එහෙනම් ඔන්න මම මෙතනදී මහජන සම්බන්ධතා මෙවලම් 4ක් ඕගොල්ලොන්ට අරගෙන තියෙනවා. ලේසි විස්තර කරන්න පහසු මෙවලම් 4ක් තමයි පුතේ මෙතනදී මම තෝරාගත්තේ. ඒක නිසා ඇයි අහන්න එපා. ඇයි සර් ඔය 4ම තෝරාගත්තේ? පුතේ මේක ඕගොල්ලන්ගේ දැනුමෙන් මම මේ පැහැදිලි කරන්න. මතක තියාගන්න. මොකද හේතුව අලුත් යමක් ඔළුවට දානවට වැඩිය තියෙන දැනුමෙන්ම ලස්සනට උත්තරයක් ලියවන්නයි මට ඕනකම තියෙන්නේ. හරිනේ? රයිට්. එතකොට පුතේ මූලික වශයෙන් අපි මේ 4 පැහැදිලි කරනකොට අපි එක එක පැහැදිලි කරොත් ඉස්සරලාම අපි පැහැදිලි කරන්න ඕනේ මොකද්ද පොත්පිංචක් කියලා කියන්නේ. පොත්පිංචක තියෙන ලක්ෂණ මොනවද? පැහැදිලිද? ඔන්න බලා ගන්න උත්තරේ ගොඩනගා ගන්න විදිහ මම පැහැදිලි කරන්නම්. පළවෙනියෙන් පොත්පිංචක් යනු කුමක්ද? පොත්පිංචක් යනු කුමක්ද? පොත්පිංචක ලක්ෂණ මොනවද? පොත්පිංචක තියෙන ලක්ෂණ මොනවද? ඒ ලක්ෂණ මහජන සම්බන්ධතාවය සඳහා
ප්‍රයෝජනවත් වන්නේ කෙසේද? ප්‍රයෝජන වෙන්නේ කොහොමද කියලා අපින් අහනවා. හරි අපි ලියන්න ඕනේ ඒ මහජන සම්බන්ධතාවය සඳහා මහජන සම්බන්ධතාවය ගොඩනගා ගැනීම සඳහා පොත්පිංචක තියෙන ලක්ෂණ ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ පුතේ අපි උදාහරණයක් ලියන්න ඕනේ ආයතනයක් සංවිධානයක් පොත්පිංචක් භාවිතා කරලා කොහොමද මහජන සම්බන්ධතාවය ගොඩනගා ගන්න කියලා. හරිද? ඔන්න පිළිතුර ලියන ආකෘතිය මං ඉස්සරලාම පුතේ බෝඩ් එකේ දැම්මා. රයිට්. අපි බලමු. අපි ඉස්සරලාම විස්තර කරන්න ඕනේ පොත්පිංචක් කියන්නේ මොකක්ද කියලා. පොත්පිංචක් කියන දේ පුතේ අපි ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ තියෙන නිර්වචන වලින් එහෙම මහා ලොකුවට විස්තර කරන්න ඕනේ නැහැ පුතේ. පොතක් සහ පොත්පිංචක් අතර පැහැදිලි වෙනස්කමක් තියෙනවා. පොතක් සහ පොත්පිංචක් අතර පැහැදිලි වෙනස්කමක් තියෙනවා. එතකොට පුතේ පොතක් සහ පොත්පිංචක් අතර තියෙන වෙනස්කම අවබෝධ වෙන විදිහට මේක පැහැදිලි කරාම ඇති. හරි? පොතකට වඩා අඩු පිටු සංඛ්‍යාවකින් ඉතා කුඩාවට නිර්මාණය කර ගන්නා ලද මුද්‍රණය අපි කියනවා පොත්පිංචක් කියලා. පොතකට වඩා පිටු අඩු සංඛ්‍යාවකින් මුද්‍රණය කරගන්නා ලද මුද්‍රණය අපි කියනවා පොත්පිංචක් කියලා. එතකොට පුතේ පොතකට වඩා පොත්පිංචක් පරිශීලනය කරන්න පහසු වෙනවා. ඇයි ඒ? පිටු අඩුයි ටක් ගාලා කියවලා ඉවර කරන්න පුළුවන් වෙනවා පොතකට වැඩිය පොත්පිංචක්. හරිනේ? පිටු 4ක් පිටු 8ක් උපරිම පිටු 12ක් ආදී වශයෙන් 4 ගුණාකාර වලින් තමයි මේ පොත්පිංච නිර්මාණය වෙන්නේ කියලා අප යම් තැනකදී ඉගෙන ගන්නවා පුතේ. ඒවා අනවශ්‍යයි. නමුත් මතක තියාගන්න ඔයා ලියනකොට පොත්පිංචක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනකොට පොතකට වඩා අඩු පිටු සංඛ්‍යාවක් සහිත පහසුවෙන් පරිශීලනය කරන්න පුළුවන් මුද්‍රිතයක් තමයි පුතේ මුද්‍රණයක් තමයි පොත්පිංචක් කියලා කියන්නේ. එතකොට පුතේ මෙන්න මේ පොත්පිංච භාවිතා කරලා කොහොමද මහජන සම්බන්ධතාවය ගොඩනගා ගන්නේ කියලා තමයි අපි විස්තර කරන්න ඕනේ. හැබැයි පුතේ මෙතනදී අපි දෙවනුවට ලියන්න ඕනේ පොත්පිංචක ලක්ෂණ. පොත්පිංචක් කියන්නේ මොකක්ද? පොත්පිංචක් කියලා කියන්නේ පුතේ පිටු අඩු සංඛ්‍යාවකින් පොතකට වඩා පිටු අඩු සංඛ්‍යාවකින් නිර්මාණය කරලා තියෙන පහසුවෙන් පරිශීලනය කරන්න පුළුවන් ලේඛනයක් තමයි පුතේ පොත්පිංචක් කියලා කියන්නේ. පොත්පිංචක තියෙන ලක්ෂණ මොනවද? පොත්පිංච මුද්‍රිත ප්‍රකාශනයක්. පොත්පිංච මුද්‍රිත ප්‍රකාශනයක්. වගේම අත්පත් විස්තර පත්‍රිකත් මුද්‍රිත ප්‍රකාශනයක්. වගේම සගරාවක් පුතේ මුද්‍රිත ප්‍රකාශනයක්. එතකොට පුතේ හොඳට බලා ගන්න මේ තුනේම ලක්ෂණ එක හා සමාන වෙන්න ඕනේ. ඇයි? මේ තුනම මුද්‍රිත මාධ්‍ය නිසා. පුතේ මුද්‍රිත මාධ්‍ය තුල තියෙන ලක්ෂණ මොනවද? මම මුද්‍රිත මාධ්‍ය තුල තියෙන ලක්ෂණ මම මෙහෙම දාන්නම්. මොනවද මුද්‍රිත මාධ්‍ය තුල තියෙන ලක්ෂණ? මුද්‍රිත මාධ්‍ය තුල තියෙන ලක්ෂණ තමයි පුතේ පළවෙනි එක අඩු පිරිවැය. ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවකදී පුතේ මුද්‍රිත මාධ්‍යයක් ඉතා ඉක්මනින් මුද්‍රණය කරලා බෙදා හරින්න හැකියාවක් තියෙනවා. අඩු පිරිවැය. මුද්‍රිත මාධ්‍ය පුතේ විද්‍යුත් මාධ්‍යට සාපේක්ෂව අඩු පිරිවැය සහිතයි. ඕනම ආයතනයකට ඕනම සංවිධානයකට පුතේ මේ මුද්‍රිත මාධ්‍ය යොදා ගැනීම ලාභදායී ක්‍රමයක් වෙනවා. අඩු පිරිවැය නිසා. මතක තියාගන්න කඩදාසි වලට මුද්‍රණයට මහා ලොකු පිරිවැයක් වැය වෙන්නේ නැති නිසා මුද්‍රිත මාධ්‍ය පොත්පිංච හෝ වේවා විස්තර පත්‍රිකා හෝ වේවා සගරා හෝ වේවා මේ තුනටම වැය වෙන්නේ අඩු පිරිවැයක්. ඒ වගේම තමයි පුතේ ඉලක්කගත මහජන කණ්ඩායමකට පමණක් තොරතුරු රැගෙන යාමට හැකියාව ඇත. හිතන්නකෝ ආයතනයක් සංවිධානයක් අපේක්ෂා කරන ඉලක්කගත මහජන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ ආයතනයෙන් ඇතුලේ ඉන්නත් පුළුවන්, ඒගොල්ලෝ ආයතනයෙන් පිට ඉන්නත් පුළුවන්. පැහැදිලිද? ආයතනයකට සම්බන්ධ මහජනයා පුතේ ඒ ආයතනයට හඳුනා ගන්න පුළුවන්. අනේ හඳුනාගත්ත ඉලක්ක මහජන කණ්ඩායමකට පමණ මේ අත්පත්‍රිකාව, මේ විස්තර පත්‍රිකාව, මේ පොත්පිංච සංගරාව බෙදා හරින්න හැකියාවක් තියෙනවා. ඒක නිසා පුතේ දෙවෙනි වැදගත්කම තමයි මොකද්ද? දෙවෙනි වැදගත්කම තමයි ඉලක්කගත මහජන කණ්ඩායමකට පමණ බෙදා හැරීමට තොරතුරු ලබා දීමට ඇති හැකියාව. තුන්වෙනි වැදගත්කම මොකද්ද පුතේ?
තුන්වෙනි වැදගත්කම අපිට ලියන්න පුළුවන්. තුන්වෙනි වැදගත්කම අපිට ලියන්න පුළුවන් මොකද්ද? පුතේ තුන්වෙනි වැදගත්කම හැටියට මම මෙතනදී පැහැදිලි කරනවා නැවත නැවත පරිහරණය කිරීමට ඇති හැකියාව. නැවත නැවත පරිහරණය කිරීමට ඇති හැකියාව. හරිනේ? එහෙනම් මුද්දිත මාධ්‍යයක් ගත්තාම ඒ මුද්දිත මාධ්‍ය හැමතිස්සෙම ඕනම කෙනෙක්ට පහසු වෙලාවක පුතේ නැවත පරිහරණය කරන්න පුළුවන් වෙනවා. නැවත පරිහරණය කරන්න පුළුවන් වෙනවා. එහෙනම් අඩු පිරිවැය සහිතයි ඕනම කෙනෙක්ට ඕනම අවස්ථාවකදී භාවිතා කරන්න පුළුවන්. අඩු පිරිවැය සහිත නිසා ඒ වගේම තමයි ඉලක්කගත මහජන කණ්ඩායමකට පමණ තොරතුරු අරගෙන යන්න පුළුවන් පුතේ පොත් පිංචකින්. ඒ වගේම නැවත පරිහරණය කරන්නට මේ පොත් පිංච අපට පුළුවන් වෙනවා. පරිහරණය කරන වාරයක් පාසා අර පොත් පිංච මුද්‍රණය කරපු ආයතනය පොත් පිංච මුද්‍රණය කරපු සංවිධානය පුතේ සිහියට එනවා. ඒ වගේම ඒ ආයතනයත් එක්කලා පුතේ අපි මානසිකව සම්බන්ධ වෙනවා. හරිද? එහෙනම් ඔන්න ඔය වැදගත්කම් 3 ඔන්න ඔය ලක්ෂණ 3 හැරුණකොට තවත් ඕනෑම ලක්ෂණයක් ඔබ ගාව තියෙනවා නම් ඕනෑම වැදගත්කමක් ඔබගේ මතකයේ තියෙනවා නම් ඒ වැදගත්කම මේකට ලියුවට පුතේ වැරදි නෑ. එහෙනම් අඩු පිරිවැය ඉලක්කගත මහජනයාට පමණක් තොරතුරු ලබා දීමේ හැකියාව නැවත පරිශීලනය කිරීමේ හැකියාව කියන වැදගත්කම් 3 මෙන්න මේ පොත් පිංච විස්තර පත්‍රිකාව සංග්‍රහව ඡායාරූප කියන ඕනෑම පුතේ පොත් පිංච විස්තර පත්‍රිකාව සංග්‍රහව කියන මාධ්‍යයන් 3ටම අපට ලියන්න පුළුවන්. හරිනේ? ඊට පස්සේ අපි ලියන්න ඕනේ මොකද්ද? එතනින් පස්සේ මහජන සම්බන්ධතාවය සඳහා මේ පොත් පිංච භාවිත කරන අවස්ථාවක්. පුතේ සිද්ධාලීප වෙද මහත්තයා මොකද කරන්නේ? සිද්ධාලීප කුප්පියත් එක්කලා දෙනවා. ගෙදරදී හදිස්සියේ බඩේ අමාරුවක්, හිසේ කැක්කුමක්, කොන්දේ කැක්කුමක්, ඉක්කාවක් වැටුනහම හැදුනහම ටක් ගාලා ඒක සුව කරගන්න පුළුවන්. මොකද්ද? අත් බෙහෙත් වලින් අත් බෙහෙතක් හදාගන්න පුළුවන් දැනුමක් ලබා දෙන පොත් පිංචක්. හිතන්නකෝ. එක දිගට පුතේ දතේ කැක්කුමක් එනවා. හිසේ කැක්කුමක් එනවා. බඩේ කැක්කුමක් එනවා. ඔය ගෙදරදී නිතර අපට හැදෙන්න පුළුවන් සුළු ලෙඩ. ඉතින් ඔය ලෙඩ වලින් බේරෙන්න ඔය ලෙඩ වලට අදාළ පුතේ ප්‍රතිකර්ම ගන්න නම් අපි රෝහලකට යන්න එපයි. රෝහලකට යන්නේ නැතුව ගෙදරදීම අපට පුතේ ඔය රෝගවලට පොඩි අත් බෙහෙත් හදාගන්න පුළුවන් වෙන විදිහට සිද්ධාලේප වෙද මහත්තයාට දෙනවා නම් මොකද්ද? පොඩි අත් පිංචක්. පොඩ්ඩක් හදපු පුතේ පොත් පිංචක්. පොත් පිංචක් ඔයාලට දෙනවා නම් අන්න පුතේ ඒක තමයි මොකද්ද? මහජන සම්බන්ධතාවය සඳහා පොත් පිංච භාවිතා කරපු අවස්ථාවට උදාහරණයක් වෙන්නේ. තේරුණාද? එහෙනම් ඔන්න පොත් පිංචක් කියන්නේ මොකද්ද? පොත් පිංචක ලක්ෂණ මොනවද? අඩු පිරිවැය සහිතයි, ඉලක්කගත මහජනයාට පමණක් තොරතුරු අරගෙන යන්න පුළුවන්, නැවත පරිහරණය කරන්න පුළුවන්. එහෙනම් පුතේ අඩු පිරිවැය සහිත නිසා මහජන සම්බන්ධතාවයට ඒක වැදගත් වෙනවා. ඉලක්කගත මහජනයාට පමණක් තොරතුරු අරගෙන යන්න පුළුවන් නිසා අනවශ්‍ය මහජනයාට තොරතුරු රැගෙන යාම මේකෙන් වළකිනවා. ඒක නිසා ඒක මහජන සම්බන්ධතාවයට ප්‍රයෝජනවත්. වගේම නැවත පරිශීලනය කරන්න පුළුවන් නිසා බලන හැම පාරක්ම නේද පොත් පිංච පරිශීලනය කරන හැම පාරකම මානසික වශයෙන් අර සංවිධානය අර පොත් පිංච නිර්මාණය කරපු ආයතනය අර සංවිධානය ගැන මානසිකව අන්න පුතේ මහජනයා බැඳිලා ඉන්නවා. උදාහරණයක් මම කිව්වා මොකද්ද? කිසියම් සිද්ධාලේප වේද මහත්තයා අපි ගමු සිද්ධාලේප වේද මහත්තයා තමාගේ ඔබට විකුණන සිද්ධාලේප කුප්පියත් එක්කලා නොමිලේ පොත් පිංචක් දෙනවා. ඒ පොත් පිංච සඳහන් වෙන්නේ මොකද්ද? අත් බෙහෙත් සාදා ගන්නා ක්‍රම. තේරුණාද? ඊට අමතරව ඔයාලට ඕනම නිදසුනක් ලියන්න පුළුවන්. හරිනේ? දැන් මතක තියාගන්න. පොත් පිංචක් ඔබට පුතේ මහජන සම්බන්ධතාවය ඔබත් එක්කලා මහජන සම්බන්ධතාවය ගොඩනගා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. රයිට්? එතකොට විස්තර පත්‍රිකාවක් මොකද්ද? විස්තර පත්‍රිකාවක් කියන්නේ පුතේ විස්තර පත්‍රිකාවක් කියලා කියන්නේ කඩදාසියක් පැති කිහිපයකට නම. ඒ සෑම පත්‍යක්ම ආවරණය වන විදියට පුතේ කෙටියෙන් සංක්ෂිප්තව
තොරතුරු දෙන්න පුළුවන් පුතේ ක්‍රමවේදයක්. කෙටියෙන් සංක්ෂිප්තව තොරතුරු දෙන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි පුතේ මුද්‍රණයක් තමයි මොකද්ද විස්තර පත්‍රිකාවක් කියලා කියන්නේ. එහෙනම් මහජන සම්බන්ධතාවය ගොඩනගා ගන්නකොට පුතේ විස්තර පත්‍රිකාවකුත් අපට මහජන සම්බන්ධතාවය ගොඩනගා ගන්න ප්‍රයෝජනවත් වෙනවා. එහෙනම් විස්තර පත්‍රිකාවක් කියන්නේ මොකද්ද? කඩදාසියක් පැති කිහිපයකට නම ඒ සෑම පැත්තක්ම ආවරණය වන විදිහට කිසියම් තොරතුරක් කිසියම් පණිවිඩයක් නිර්මාණාත්මකව සංක්ෂිප්තව මහජනයා වෙත රැගෙන යන මුද්‍රිතයක් තමයි පුතේ මොකද්ද විස්තර පත්‍රිකාවක් කියලා කියන්නේ. එතකොට විස්තර පත්‍රිකාවක තියෙන වැදගත්කම් මොනවද? ලක්ෂණ මොනවද? පුතේ විස්තර පත්‍රිකාවත් මුද්‍රිත මාධ්‍යයක්ම තමයි. ඒක නිසා අපිට කියන්න පුළුවන් අර පොත් පිච්චේ තියෙන ලක්ෂණ ටිකම තියෙනව මොකේද? විස්තර පත්‍රිකාවේ. එහෙනම් විස්තර පත්‍රිකාවක් පුතේ අපිට පුළුවන් අඩු පිරිවැය සහිතව නිර්මාණය කරගන්න. ඒ වගේම තමයි විස්තර පත්‍රිකාව පුතේ මොකද්ද? ඉලක්කගත ග්‍රාහකයෙකුට පමණක් අරගෙන යන්න. තේරුණාද? උදාහරණයක් අපිට මෙයාමයි කියලා අරගෙන යන්න බෑ. නමුත් පුතේ නගරයක් ගත්තාම මේ නගරේ තමයි මේ ආයතනය පිහිටලා තියෙන්නේ. මේ නගරයේ උදවිය තමයි මේ ආයතනයට සම්බන්ධ වෙන්නේ කියලා නගරයක් ඇතුලේ අන්න විස්තර පත්‍රිකා බෙදා හරින්න පුළුවන්. පැහැදිලිද? අන්න ඒකයි කියන්නේ ඉලක්කගත මහජන කණ්ඩායමකට පමණක් කියලා. තේරුණාද? ඉලක්කගත මහජනයා ගැවසෙන සීමාවක් තුල තමයි මේක අරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒක වාසියක්. ඒ වගේම තමයි නැවත පරිශීලනය කරන්න පුතේ විස්තර පත්‍රිකා පාවිච්චි කරන්න පුළුවන්. මම කිව්වා පාවිච්චි කරන හැම අවස්ථාවකදීම ආයතනය හා සංවිධානය පිළිබඳව පුතේ හොඳ හිතක්, පැහැදීමක්, අවබෝධයක් අන්න ලබනවා මහජනයා. උදාහරණයක් මොකද්ද? පුතේ උපකාරක පන්ති ආයතන තමාගේ ආයතනයට අදාළ ගුරුවරු දාපු හොඳම රිසාස්, හොඳම දිස්ත්‍රික් රෑන්ක්, හොඳම අයිලන්ඩ් රෑන්ක් සහ ඒ අදාළ දිස්ත්‍රික් රෑන්ක්, අයිලන්ඩ් රෑන්ක් ගත්ත පුතේ ළමයිගේ ඡායාරූප නිර්මාණාත්මකව ඡායාරූප දාලා තියෙනවා, ඉන්ඩෙක්ස් නම්බර් දාලා තියෙනවා, ඒගොල්ලෝගේ රිසල්ට් එක දාලා තියෙනවා. වගේම පන්ති පැවැත්වෙන දින සහ පන්ති පැවැත්වෙන වේලාවන් වගේම පන්ති පැවැත්වෙන ආයතන පිළිබඳව තොරතුරු ලබා දෙන්න උපකාරක පන්ති ආයතන පුතේ විස්තර පත්‍රිකා පාවිච්චි කරනවා. විස්තර පත්‍රිකාවක් කරා උපකාරක පන්ති ආයතනයක් අන්න පුතේ ගොඩනගා ගන්නවා. මොකද්ද? මහජන සම්බන්ධතාව. පැහැදිලිද? right. එහෙනම් ඊළඟට අපි යනවා සගරාව. මොකද්ද සගරාවක් කියන්නේ? මෙතනදී අපි අදහස් කරලා තියෙන්නේ ආයතනික තොරතුරු සමාජගත කරන්න නිර්මාණය කරලා තියෙන සගරාව. උදාහරණයක් ඩයලොග් ආයතනය. ඩයලොග් වල තියෙන මොනවද? පහසුකම්, ඒගොල්ලෝගේ විශේෂ දීමන, ඒගොල්ලෝගේ නව පහසුකම් සම්බන්ධ ලිපි පුතේ වගේ මේගොල්ලෝගේ නෙට්වර්ක් කවරේජ් අන්න ඒ පිළිබඳව තොරතුරු දෙන්න අන්න ඒගොල්ලෝ ආයතනික මට්ටමින් සගරා නිර්මාණය කරලා පුතේ බෙදා හරිනවා තමාගේ මහජනයා අතරේ. පැහැදිලිද? සමහරක් වෙලාවට ආයතනයේ ඉන්න විධායක නිලධාරීන්, සේවකයින්, ඒගොල්ලොන්ගේ හොඳම සේවකය අන්න ආදී වශයෙන් පුතේ ඒගොල්ලෝ පිළිබඳව තොරතුරු ඒගොල්ලන්ටම පුතේ බෙදා හරින්න, ඒගොල්ලන්ට බෙදා හැරලා ඒගොල්ලෝ තුල ආයතනය සම්බන්ධයෙන් අවබෝධයක්, පැහැදීමක්, හොඳ හිතක් ගොඩනගා ගන්න අන්න පුතේ ආයතනික මට්ටමේ නිෂ්පාදනය කරන සගරා වැදගත් වෙනවා. සගරාවක් කියන්නේ මොකක්ද කියලා මගේ පුතාලා දැන් දන්නවා. සගරාවක් කියන්නේ මොකද්ද? ආයතනය තමාගේ ආයතනයේ එදිනෙදා තොරතුරු සමාජයේ වෙත අරගෙන යන්න පාවිච්චි කරන පිටු එකට බඳින ලද ප්‍රකාශනයක් තමයි සගරාවක් කියලා කියන්නේ. මේක දෛනිකව පළ වෙන්නේ නැහැ කියලා විස්තර කරන්න ඕනේ. මේක වාරයකට, මාසිකට, මාස දෙකකට පාරක්, මාස තුනකට පාරක් ප්‍රකාශයට පත් කරන ලේඛනයක්, මුද්‍රිත ලේඛනයක්. මොකද්ද මේකේ තියෙන ලක්ෂණ? අඩු පිරිවැය සහිතයි. අරගේ මුද්‍රිත මාධ්‍ය ලක්ෂණ ටිකම නැවත දාන්න පුළුවන්. ඇයි ඒ? සගරාවත් මුද්‍රිත මාධ්‍යයක් නිසා. එහෙනම් අඩු පිරිවැය සහිතයි. ඉලක්කගත මහජන කණ්ඩායමකට පමණක් තොරතුරු අරගෙන යන්න හැකියාවක් තියෙනවා. වගේම පුතේ නැවත පරිහරණය කරන්නත් හැකියාවක් තියෙනවා. වගේම තවත් එකක් පුතේ මේකට ලියන්න පුළුවන්. මොකද්ද? තවත් එකක් ලියන්න පුළුවන් සවිස්තරාත්මකව තොරතුරු පුතේ අරගෙන යන්න හැකියාවක් තියෙනවා. මොකේටද? සගරාවට. ඇයි ඒ? සගරාවක පිටු ගොඩක් තියෙනවා නේද? ඉඩ ගොඩක් තියෙනවා. ඒ ඉඩ ගොඩ ඇතුලේ සවිස්තරාත්මකව පුතේ ලියන
ලිඛිත ලියවිල්ල නැත්නම් තොරතුරු මහජනයාට පුළුල්ව කියවාගෙන අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට අන්න සවිස්තරාත්මකව තොරතුරු අරගෙන යන්න පුළුවන් පුතේ මොකෙන්ද සංගරාවෙන්. එහෙනම් ඔන්න මුද්‍රිත මාධ්‍ය තුනක් මහජන සම්බන්ධතාවය සඳහා භාවිතා කරන අවස්ථාවන් සහ ඒ වගේ ලක්ෂණ, ඒ වගේ වැදගත්කම් සහ ඒවා හැඳින්වීම දැන් අපි මේ වෙනකොට කරලා ඉවරයි. තව එකක් තියෙනවා මොකද්ද පුතේ? ඡායාරූප. අපි බලමු ඡායාරූප කොහොමද විස්තර කරන්නේ කියලා. ඡායාරූප. පුතේ මහජන සම්බන්ධතාවවලදී ඡායාරූපත් භාවිතා කරනවා. ඡායාරූප භාවිතා කරනවා. ඡායාරූප විවිධ මහජන සම්බන්ධතා අවස්ථාවලදී පුතේ විවිධාකාරයෙන් පාවිච්චි කරනවා. තේරුණාද? ඡායාරූප විවිධාකාරයේ විවිධ මහජන සම්බන්ධතා අවස්ථාවලදී පුතේ පාවිච්චි කරනවා. උදාහරණයක් මම කියන්නම්. උදාහරණ අවස්ථාවක්. ඔයාට ඕනේ ඔයාගේ අයියාගේ, ඔයාගේ අක්කාගේ සහ ඉදිරියේදී ඔයාගේ වෙඩින් එකේදී හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් තෝරගන්න. හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් තෝරගන්න. ඔයා මේ ෆොටෝග්‍රැෆර් තෝරගන්න යනකොට ඔයා ඉස්සරලාම කරන්නේ ස්ටුඩියෝ එකට ගිහිල්ලා එයා කරපු වෙඩින්ස් වල ෆොටෝස් ටික බලනවා. එයා කරපු වෙඩින්ස් වල ෆොටෝස් ටික හොඳ නම් තමයි ඔයා අදාළ පුද්ගලයව එක්කලා බැඳෙන්නේ, අදාළ ආයතනයත් එක්කලා බැඳෙන්නේ. මතක තියාගන්න. තවත් උදාහරණයක්. අනාගතයේ යම්කිසි දවසක ඔබේ දරුවා ඔබ පාසලකට දාන්න යනවා. ඔෆිස් එකට ගියාට පස්සේ ඔෆිස් එකේ හැම බිත්තියකම අර පාසලේ දරුවෝ ලබාගත්තු ජයග්‍රහණ පිළිබඳව ඒ දරුවෝ සහ ඒගොල්ලෝ ලබාගත්තු කුසලතා, ඒගොල්ලෝ කුසලතා ලබාගත්තු අවස්ථාවන් වල ලබාගත්තු ඡායාරූප ඔෆිස් එකේ හතර පැත්තේ පුතේ බිත්තිව ලෙලලා තියෙනවා නම් ආයතනය පාසලත් එක්කලා ඔබ පුතේ බැඳනවා. ඊටාම ශක්තිමත්ව මගේ දරුවටත් අනාගතේ වගේ පුළුවන් වෙයි කියන දේ අවබෝධ වෙනවා. මතක තියාගන්න ඡායාරූපයකට පුළුවන් පුතේ සත්‍යව නැත්තම් විශ්වසනීයත්වයෙන් යුක්තව තොරතුරු සමාජගත කරන්න. ඡායාරූපයකට පුළුවන් විශ්වසනීයත්වයෙන් යුක්තව තොරතුරු මහජනයා වෙත අරගෙන යන්න. හොඳට මතක තියාගන්න. ඡායාරූපයකට පුළුවන් විශ්වසනීයත්වයෙන් තොරතුරු සමාජගත කරන්න. එහෙනම් ඡායාරූපයක් කියන්නේ මොකද්ද? ඡායාරූපයක් කියලා කියන්නේ තොරතුරක් ප්‍රේක්ෂණිකව, නිර්මාණශීලීව, ආකර්ෂණශීලීව මහජනයාට අරන් යන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි ඡායාරූප කියලා කියන්නේ. මොනවද ඡායාරූප වල තියෙන ලක්ෂණ? පළවෙනි ලක්ෂණය තමයි පුතේ නිර්මාණාත්මකව තොරතුරු අරගෙන යන්න පුළුවන්. වගේම ආකර්ෂණශීලීව තොරතුරු අරගෙන යන්නත් පුළුවන්. වගේම තොරතුරු ඊටාම සංක්ෂිප්තව අරගෙන යන්නත් පුළුවන්. වගේම තොරතුරු පුතේ විශ්වසනීයත්වයකින් අරගෙන යන්න පුළුවන්. එහෙනම් නිර්මාණශීලීව, ආකර්ෂණශීලීව, සංක්ෂිප්තව වගේම විශ්වසනීයත්වයෙන් තොරතුරු අරගෙන යන්න පුළුවන් පුතේ මොන රූපවලටද? ඡායාරූපවලට. ඉතින් පුතේ අපි ඊට පස්සේ විස්තර කරන්න ඕනේ නිර්මාණශීලී භාවය, ආකර්ෂණශීලී භාවය, සංක්ෂිප්ත භාවය, විශ්වසනීයත්වය කොහොමද මහජන සම්බන්ධතාවයට වැදගත් වෙන්නේ කියලා. පුතේ හොඳට මතක තියාගන්න. නිර්මාණශීලී භාවයක් තියෙනවා නම් ඡායාරූපයක අපි දෙපාරක් ඒ ඡායාරූපය දිහා බලන්නේ නැද්ද? බලනවා නේද? හිතන්නකෝ අපි පාරේ බස් එකේ යනකොට ලොකු බෝඩ් එකක ලස්සන ගෑනු ළමයෙක්ගේ ඡායාරූපයක් තියෙනවා. අපි බලනවා දෙපාරක් නෑ දෙපාරක් බලනවා. කොල්ලෝ එහෙම 3-4 පාරක් බලනවා. නේද? එහෙනම් මතක තියාගන්න නිර්මාණාත්මක භාවය මත තමයි ඡායාරූපයක් පිළිබඳව අපි ඡායාරූපයක් දිහා දෙපාරක් 3 පාරක් බලන්නේ. ඒ වගේම ඡායාරූප පුතේ අකුරු කියවනවට වැඩිය අපි ඡායාරූප බලන්න ආසයි. ඒක නිසා අකුරු වලට වැඩිය ඡායාරූප ග්‍රාහකයා ආකර්ෂණය කරගන්න සමත්. වගේම සංක්ෂිප්තව පුතේ බස් එකේදී යනකොට අපි නැවතිලා බිල් බෝඩ් කියවන්නේ නැහැ. අපි බස් එකේදී යනකොට ටක් ගාලා අපට ඡායාරූපකින් තමයි අපි ටක් ගාලා පණිවිඩයක් අරගන්නේ. එහෙනම් යමින් ගමන් ඡායාරූපකින් තොරතුරු ගන්න පුළුවන්. ඇයි ඒ ඡායාරූපය සංක්ෂිප්තව ටක් ගාලා ෂණිකව තොරතුරු පණිවිඩ පුතේ අරගෙන යන්න සමත් වෙන නිසා. ඒ වගේම තමයි පුතේ විශ්වසනීයත්වය. ඡායාරූපයකදී පුතේ බොරු කියන්න බෑ. ඡායාරූපයකට බොරු කියන්න බෑ. මතක තියාගන්න. ඡායාරූපයක් කියලා කියන්නේ ගත වෙන කාලය යම් කිසි තප්පරයකට
නවත්වා ගැනීමක්. ගතවන කාලය, මේ ගත වෙන කාලේ යම්කිසි අවස්ථාවක් තමයි ඡායාරූපයක් කියලා කියන්නේ. එහෙනම් ගත වෙන අවස්ථාවේ යම්කිසි කාලයක් නතර කරලා තියාගත තර තමයි ඡායාරූපයක් කියලා කියන්නේ. එහෙනම් ඒක බොරුවක් නෙමෙයි. ඒක මිත්‍යාවක් නෙමෙයි. ඒක නිසා අපිට කියන්න පුළුවන් ඔන්න ඡායාරූපකින් අපිට පුළුවන් වචන වලින් කියන්න බැරි සත්‍ය වචන වලින් කියලා ඔප්පු කරන්න බැරි දේවල් ඡායාරූප වලින් ඔප්පු කරන්න අපිට පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ ඡායාරූප වලට පුළුවන් මහජන සම්බන්ධතාවය තුළ විශ්වසනීයත්වයෙන් යුක්තව තොරතුරු සමාජගත කරන්න. හරිනේ? උදාහරණ අවස්ථාවක් ඕගොල්ලෝ දැකලා ඇති. උදාහරණ අවස්ථාවක් ඕගොල්ලෝ දැකලා ඇති මොනවද? ඔයාලා මේ ඡායාරූප පුතේ ප්‍රදර්ශනය කරලා තියෙන අවස්ථාවන් තියෙනවා මොනවද? ඡායාරූප ගොනු හැටියට ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම විස්තර පත්‍රිකාවල සංග්‍රහවල පුතේ ඡායාරූප භාවිතා කරනවා. සමහර තැන්වල ඡායාරූප විශාලනය කරලා ප්‍රසිද්ධ කරනවා. නේද? ඡායාරූප විවිධ ස්ථානවලදී විවිධාකාරයෙන් භාවිතා කරන්න පුළුවන් කියලා පුතේ මෙතනදී ලියන්න අමතක කරන්න එපා. උදාහරණ අවස්ථාවක් මම කියන්නම් පුතේ ඕගොල්ලෝ දැකලා මොබිටෙල් ආයතනය. මොබිටෙල් ආයතනය දෙනවා පුතේ ඒගොල්ලෝගේ දිනුම් ඇදීමකින් weekend bonanza. නේද? කෝටි ගණනාවක ජිප් එකක් දෙනවා. ඔය ජිප් එක දුන්නේ කාටද? අදාළ පුද්ගලයාට යතුරු බාර දෙන අවස්ථාව ඡායාරූපයකට අරගෙන මහා විශාල පුවරුවකට මේ ඡායාරූපය දාලා වෙල් පිටිවල, දැව් පිටිවල සහ අර මිනිස්සු පුතේ දකින විශාල ඉඩක් ගත්ත තැන්වල පුතේ ප්‍රදර්ශනය කරන ඕගොල්ලෝ දැකලාද බස්වල යනකොට විශාල පුවරුවල අන්න ඡායාරූප වල මේක ඕගොල්ලෝ දැකලා ඇති. ඩයලොග් ආයතනය, මොබිටෙල් ආයතනය නේද? හෝ වේවා වෙනත් ඕනෑම ආයතනයක් තමාගේ ආයතන මට්ටමින් කාට හරි දුන්න මොකක් හරි දෙයක් තෑග්ගක් ගත්ත අවස්ථාවක් පිළිබඳව ඡායාරූපයක් විශාලනය කරලා ප්‍රසිද්ධ කරලා තියෙනවා ඕගොල්ලෝ දැකලා ඇති. එහෙනම් ආයතනය ඔන්න අපි කියපු විදිහට අපේ තෑග්ග දුන්නා කියලා ආයතනය විශ්වසනීයත්වයෙන් යුක්තව තොරතුරු අරගෙන යන්න අර ඡායාරූපය පුතේ පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් ඔන්න ඒකට නිදසුනක් හැටියට ඔයාලා ඒක ලියන්න අමතක කරන්න එපා. ඒක හැරෙනකොට ඔබ දන්නවනම් තවත් උදාහරණ ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. පුතේ හැමතිස්සෙම මම කියන්නේ එක දෙයයි. මොකද්ද? මේක ඔබේ දැනුමෙන් ලියන්න. මීඩියා විෂය ඔබේ දැනුමෙන් ලියන්න. හරිනේ? මීඩියා විෂය අමාරු නෑ. මතක තියාගන්න. එහෙනම් ඔන්න අපි කෙටි ක්‍රමය පාවිච්චි කරලා මේ තුන මුද්‍රිත මාධ්‍යයටදී අපි සාකච්ඡා කරලා මේ තුන මුද්‍රිත මාධ්‍යයටදී අපි සාකච්ඡා කරලා ඔන්න පුතේ අපි මේක විස්තර කරන විදිය අපි ඉගෙන ගත්තා. දැන් අපි යනවා මොකද්ද? මහජන සම්බන්ධතා මෙවලම් ටික අපි සාකච්ඡා කරා. අපි යනවා මහජන සම්බන්ධතා විධික්‍රම කොහොමද විස්තර කරන්නේ කියලා ඉගෙන ගන්න. හරි? අපි මහජන සම්බන්ධතා මෙවලම් සාකච්ඡා කරලා ඉවරයි පුතේ. අපි මහජන සම්බන්ධතා විධික්‍රම හතරක් කොහොමද විස්තර කරන්නේ කියලා අපි සාකච්ඡා කරමු. මහජන සම්බන්ධතා දැන් අපි කතා කරන්නේ විධික්‍රම. මහජන සම්බන්ධතා විධික්‍රම තමයි දැන් ඔන්න අපි සාකච්ඡා කරන්නේ. මහජන සම්බන්ධතා විධික්‍රම ප්‍රධාන වශයෙන් පුතේ මම මෙතනදී හතරක් සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි පුතේ තෑගි පිරිනැමීම. හරි. ඊට පස්සේ සම්මාන පිරිනැමීම. හරි. ඊට පස්සේ පුතේ දිරිදීමනා ලබා දීම. හරි. ඊට පස්සේ පුතේ අපි යනවා මොකද්ද? සිද්ධි කළමනාකරණය. හරිද? රයිට්. එතකොට පුතේ අපි මේක පැහැදිලි කරනකොට කොහොමද අපි මේක පැහැදිලි කරන්නේ? ආයතනයේ අභ්‍යන්තර මහජනයා, ඒ කියලා කියන්නේ ආයතනයේ ඇතුලේ ඉන්න මහජනයාත් එක්කලා හොඳ හිත ගොඩනංවාගෙන පවත්වාගෙන යනකොට පුතේ මෙන්න මේ තෑගි පිරිනමනවා, සම්මාන පිරිනමනවා වගේම දිරිදීමනා ලබා දෙනවා. හුදෙක් මේ අභ්‍යන්තර මහජන සම්බන්ධතාවය වර්ධනය කරගන්න තමයි ආයතන මේ වගේ විධික්‍රම පුතේ පාවිච්චි කරන්නේ. හරිද? මොකද්ද මේ තෑගි පිරිනැමීම කියලා කියන්නේ? පුතේ තෑගි පිරිනැමීම කියලා කියන්නේ මොකද්ද? ප්‍රධාන වශයෙන් අපි තෑගි පිරිනමනවා. මොනවද තෑගි පිරිනැමීම කියන්නේ මොකක්ද කියලා අපි ලියන්න ඕනේ. මොකද්ද තෑගි පිරිනැමීම කියලා කියන්නේ?
ආයතනයක්. ආයතනයේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය අභ්‍යන්තර මහජනයා හෝ බාහිර මහජනයා ආයතනය පිළිබඳ තෘප්තියක් සතුටක් ගොඩනංවා ගන්න පුළුවන් වෙන විදිහට පුතේ ආයතන පුතේ සමහරක් වෙලාවට තෑගි පිරිනමනවා. මුදල් තෑගි වෙන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ පුතේ භාණ්ඩමය සේවාමය තෑගි වෙන්න පුළුවන්. තෑගි පිරිනැමීම තුල මොකද වෙන්නේ? ආයතනයකට මහජනයා ඇදලා බැඳලා තියාගන්න පුළුවන් වෙනවා. හරිද? එතකොට තෑගි පිරිනැමීමේ වාසි මොනවද පුතේ? තෑගි පිරිනැමීමේ වාසි. තෑගි පිරිනැමීමේ වාසි. පුතේ ආයතනය පිළිබඳව මහජනයා තුල පුතේ ගොඩනැගෙනවා තෘප්තියක්. තෘප්තියක් ගොඩනැගෙනවා. එහෙනම් සතුටක් ගොඩනැගෙනවා. තෘප්තියක් ගොඩනැගෙනවා. සතුටක් ගොඩනැගෙනවා. හරිද? ඒ වගේම තමයි පුතේ ආයතනය පිළිබඳව ආයතනයේ මහජනයා මොකද වෙන්නේ? තෘප්තියක් ලැබුවහම ආයතනය එක්කලා පුතේ කවදාකවත් ගැටලු ඇති කරගන්නේ නැහැ. ආයතනය එක්කලා අන්න පුතේ ඊටාම සමීපව බැඳිලා ආයතනික කටයුතු වෙනුවෙන් පුතේ අන්න සහයෝගීතාවය ලබා දෙනවා. උදාහරණයක් තෑගි පිරිනමනවා. අපේ දැන් ජනමාධ්‍ය ආයතන මොකද කරන්නේ? ආයතනයට අදාළ බාහිර මහජනයා පුතේ ගොඩනගාගෙන පවත්වාගෙන යන්න බාහිර මහජනයාගේ හොඳ හිත ගොඩනගාගෙන පවත්වාගෙන යන්න තෑගි පිරිනමනවා. හිරුට 20යි කාර් 20යි. නේද? හිරු බැලුවොත් සල්ලි තමයි අන්න පුතේ තෑගි පිරිනමනවා. තෑගි පිරිනමලා මොකද කරන්නේ? මාධ්‍ය ආයතන තමාගේ බාහිර මහජනයත් එක්කලා අන්න බාහිර මහජන සම්බන්ධතාවය ගොඩනගාගෙන යන්න ගොඩනංවාගෙන යන්න කටයුතු කරනවා. එතකොට පුතේ තෑගි ලබා ගන්න මහජනයා ආයතනත් එක්කලා අනිවාර්යෙන්ම පුතේ මොකද වෙන්නේ? එකතු වෙලා ඉන්නවා. එහෙනම් මේක වෙලාවකට උපක්‍රමශීලී මහජන සම්බන්ධතා විධික්‍රමයක් කියලා අපට හඳුනා ගන්න පුළුවන්. උපක්‍රමශීලී මහජන සම්බන්ධතා විධික්‍රමයක් කියලා අපට හඳුනා ගන්නත් පුළුවන්. එහෙනම් ආයතනය පිළිබඳ මහජනයා තෘප්තියක් ඇති කරගන්න ආයතනය පිළිබඳ පුතේ බලාපොරොත්තුවක් ඇති කරගන්න පුතේ අන්න තෑගි පිරිනැමීම කියන එක වැදගත් වෙනවා. අපි හිරු ඇහුවොත් සල්ලි තමයි, හිරු බැලුවොත් සල්ලි තමයි කියලා මාධ්‍යයෙන් අපට කිව්වහම අපි මොකද කරන්නේ? අපේ ගෙදර තියෙන දොරවල් ජනෙල් අපි ඇරලා දාලා ඒ හදිසිය ආවොත් ඒගොල්ලන්ට බලන්න එපයි. අපි බලන්නේ මොකද්ද කියලා. ඒක නිසා මොකද කරන්නේ? අපි ගෙවල් වල දරල් දොනවල් ඔක්කොම ඇරලා දාලා අපි මොකද කරන්නේ? අන්න වෙනදා බලපු දෙරණ වෙනදා බලපු සරණවාහිනිය අමතක කරලා අල්ලපු ගමට හිරු එකෙන් ආවන අපේ ගෙදර මොකද කරන්නේ? ගෙවල් ජනෙල් දොරවල් ඔක්කොම ඇරලා දාලා අපි බලනවා දැන් එයි කියලා. මොකද්ද? හිරු ටීවී එක. අනේ පුතේ නිින්ද යනවා හිරු ටීවීත් දාගෙන නිින්ද ගිහිල්ලා උදේ වෙනකොට ගේ හොරු කඩලා බඩු ටිකත් ඔක්කොම අරගෙන ගිහිල්ලා. ඉතින් ඔය වගේ අවස්ථා ඇති වෙනවා. නමුත් මතක තියාගන්න ඒ අපි ටීවී එක දාගෙන බලාගෙන ඉන්නේ බලාපොරොත්තුවක් අපට තියෙන නිසා. අපේ ගෙදරට ඒ හිරු ටීවී එකෙන් කියලා බලාපොරොත්තුවක් තියෙන නිසා තෑගි දෙන්න ඒ කියලා බලාපොරොත්තුවත් එක්කලා අපි අන්න මාධ්‍ය ආයතනත් එක්කලා පුතේ බැඳෙනවා. තෘප්තියක් ඇති වෙනවා වගේම බලාපොරොත්තුවක් ඇති වෙනවා. මොකෙන්ද පුතේ? තෑගි පිරිනැමීමෙන්. හරිනේ? රයිට්. ඊට පස්සේ පුතේ සම්මාන පිරිනමනවා. මොනවද පුතේ සම්මාන පිරිනමන්නේ? ආයතනයට මහජනයා පුතේ ඇදලා බැඳලා තියාගන්න සම්මාන පිරිනමනවා ආයතන. ආයතනයේ අභ්‍යන්තර මහජනයාට තමයි පුතේ ඔය සම්මාන පිරිනමන්නේ. මොනවද? ආයතනයේ හොඳම සේවකයා සම්මානය. ආයතනයේ වැඩිහිටියම සේවකයා සම්මානය. ආයතනයේ ලාභාලතම සේවකයා සම්මානය. අන්න පුතේ ඔය වගේ සම්මාන පිරිනමලා ආයතනය පිළිබඳ මොකද්ද කරන්නේ? ආයතනය පිළිබඳ පුතේ මහජනයාගේ තෘප්තිමත්භාවය වර්ධනය කරනවා. ආයතනය පිළිබඳ ආයතනයාගේ තෘප්තිමත්භාවය වර්ධනය කරනවා. වගේම සම්මාන අරගැනීමේ බලාපොරොත්තුවෙන් පුතේ අන්න ආයතනයේ ඉන්න මහජනයා ආයතනයත් එක්කලා ඊටාම ශක්තිමත්ව බැඳිලා ආයතනයේ කාර්යභාරය වෙනුවෙන් පුතේ සහයෝගීතාවය ලබා දෙනවා. ආයතනය පිළිබඳ හොඳ හිතක් ගොඩනංවා ගන්නවා. එහෙනම් ඔන්න තෑගි පිරිනැමීම සහ සම්මාන පිරිනැමීම කියන දේ ඔන්න අපි විස්තර කරා. ඊට පස්සේ දිරිදීමන ලබා දෙනවා. දිරිදීමන නැති බැරි අවස්ථාවක අමාරු අවස්ථාවක පුතේ ලබා දෙන දීමනා තමයි කියන්නේ දිරිදීමනා කියලා. මොනවද?
5 වසරේ ශිෂ්‍යත්වයෙන් ළමයා පාස් වුණාට පස්සේ ඉදිරියට ඉගෙන ගන්න අන්න ගාමට් එකේ ඉන්න අන්න ඒ ගෑනු කෙනාට ගාමට් එකේ මහජනයාට පුතේ දෙනවා මොකද්ද 5 වසරේ ශිෂ්‍යත්ව දීමනාවක් ගාමට් එක ගානේ ඇඟලුම් කර්මාන්ත ශාලාව ගන්න දිරි දීමනාවක් හරිනේ ඒ වගේම තමයි හැමදාම මේ ගාමට් එකට වැඩට එන නිසා දිරි දීමනාවක් හැටියට රුපියල් 5000 හැමදාම ආපු නිසා අන්න දෙනවා දිරි දීමනාවක් හරිනේ පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි සුබ සාධන සේවාවන් වලදී පුතේ ලබා දෙන දිරි දීමනා තමයි. මල ගෙවල් වලදී, මගුල් ගෙවල් වලදී දිරි දීමනා ලබා දෙනවා. ඉතින් පුතේ ඔන්න ඕව ගැනීමේ බලාපොරොත්තුවේ අන්න මහජනයා ඒ ආයතන වලට පුතේ මොනවා වෙනවද සම්බන්ධ වෙලා ඉන්නවා මතක තියාගන්න. ඒ විතරක් නෙමෙයි පුතේ දිරි දීමනා ලබා දීම තුල ආයතනය සම්බන්ධයෙන් මහජනයා ඊටාම තෘප්තිමත් භාවයක් ගොඩනගා ගන්නවා. ඒ තෘප්තිමත් භාවය කොච්චර විශාලද කොච්චර ශක්තිමත්ද කියලා කිව්වොත් නැති බැරි වෙලාවක ආයතනයක් හෝ සංවිධානයක් මහජනයාට ලබා දුන්න දිරි දීමනා ගැන මතක් වෙනකොට ආයතනය දාලා ගහලා යන්න බැරි තැනට මහජනයාගේ හිත් පුතේ ශක්තිමත් කරගන්නවා ආයතනත් එක්කලා මහජනයා හිත් ගොඩනගා ගන්නවා හිත් බැඳ ගන්නවා පුතේ මෙන්න මේ තත්ත්වය මත. එහෙනම් ඔන්න ඔය ටික පුතේ අපට විස්තර කරගන්න පුළුවන් තෑගි පිරිනැමීම, සම්මාන පිරිනැමීම, දිරි දීමන ලබා දීම ඔස්සේ ආයතනයක් තමාගේ අභ්‍යන්තර සහ බාහිර මහජනයා ආයතනය වෙත ඇදලා බැඳලා තියාගන්න පුළුවන් වෙන විදිහට පුතේ අන්න මහජන සම්බන්ධතා විධික්‍රම පාවිච්චි කරනවා. මතක තියාගන්න. ඊට පස්සේ අපි ලියන්න ඕනේ පුතේ සිද්ධි කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. සිද්ධි කළමනාකරණය කියන්නේ මොකක්ද? පුතේ අපි ආයතනයකට ගියපුවාම අපි ඊටාම බලාපොරොත්තු වෙන දෙයක් තමයි කාර්යක්ෂම සේවාව. සුවදශීලී සේවාවක්. කාර්යක්ෂම වෙන්නත් ඕනේ, සුවදශීලී වෙන්නත් ඕනේ. මතක තියාගන්න. හොස්පිටල් එකකට ගිහිල්ලා බලන්නකෝ. හපොයි දෙයියනේ. ලෙඩ වැඩි වෙනවනේ. නේද? කාර්යක්ෂමද? නෑ. පොලිමේ ඉන්න පුතේ මග ලෙඩ්ඩු වැටෙනවා. නේද? ඇයි පොලිමේ යන්නේ? අතරමඟදී නර්ස්ලාගේ කට්ටියයි අඳුරන ඇටෙන්ඩන්ට්ලාගේ ඔක්කොම කට්ටිය පුතේ. අර සිකියුරිටි එකේ කට්ටිය අඳුරන කට්ටිය ගෙනලා මැදට පොලිමේ ඔබනවා. අන්න යන පොලිමට. ඉතින් පුතේ එපා වෙනවා. නේද? එහෙනම් මතක තියාගන්න මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී පුතේ අපි ආයතනය ගැන කලකිරෙනවා. ඇයි දෙයනේ උදේ ඉඳන් පොලිමේ කෝ තාම බෙහෙත් ටික ගන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔයගේ අවස්ථාවන් වලදී ආයතනයත් එක්කලා පුතේ මහජනයා ඊටාම මොකද වෙන්නේ? අන්න ආයතනයත් එක්කලා බැදලා තියෙන එක අන්න ලියන දානවා. ආයතනයත් එක්කලා පුතේ එපා වෙනවා ආයතනයකට කලකිරෙනවා අපිරිය වෙනවා. ඉතින් පුතේ ඔන්න ඔය වගේ තත්වයක් ඇති නොවෙන්න මොකද කරන්නේ? ආයතනයක් තමාගේ සියලු කටයුතු මනා ලෙස ගැලපීම සිද්ධ කරනවා. සියලු කටයුතු මනා ලෙස ගලපා ගනිමින් පුතේ විශේෂ සිද්ධි අවස්ථාවන් කළමනාකරණය කිරීමක් අන්න සිද්ධ කරනවා. උදාහරණයක් මම කියන්නම්. ලොන් වීකෙන්ඩ් එකක් එනවා. දීර්ඝ නිමාඩුවක් එනවා. සෙනසුරාදා නිමාඩු, ඉරිදා නිමාඩු, සඳුදා නිමාඩු, අඟහරුවාදාත් නිමාඩු. බැංකුවක් ගත්තාම බැංකුවේ පුතේ දවස් 4ක කස්ටමර්ස්ලා එනවා බදාදාට. හැබැයි මේ බැංකුවේ තියෙන්නේ කවුන්ටර් දෙකක් නම් මතක තියාගන්න දවස් 4ක කස්ටමර්ස්ලා බැංකුවට එනකොට බැංකුවල පුතේ තියෙන කවුන්ටර් දෙක නම් දිගු පෝලිම් බැංකුව ඇතුලේ නිර්මාණය වෙනවා. ඉතින් ඔන්න ඕක නිසා බැංකුවෙන් සේවාව ලබා ගන්න එන පාරිභෝගික බැංකු සේවා කස්ටමර්ස්ලා පුතේ මොකද වෙන්නේ? අන්න ආයතනයේ බාහිර මහජනයා අන්න පුතේ ආයතනයේ පිළිබඳ අපහැදිලිතාවයක් තෘප්තියක් නැති තත්යකට පුතේපත් වෙනවා. ඒක නිසා ආයතනයේ සිද්ධ වෙනවා ලොන් වීකෙන්ඩ් එකක් නම් එන්නේ දීර්ඝ නිවාඩුවක් නම් එන්නේ නැවත බැංකුව පටන් ගන්න දවසට අදාළ අවස්ථාව අදාළ දිනේ පුතේ අදාළ ආයතනයේ ක්‍රියාවලිය සැලසුම් කරන්න. ඒ සැලසුම් කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ආයතනයත් එක්කලා තියෙන මහජනයාගේ හොඳ හිත බිඳ වැටෙනවා. ආයතනයේ කීර්ති නාමය බිඳ වැටෙනවා. ආයතනයේ පිළිබඳ අවබෝධය බිඳ වැටෙනවා. ඉතින් පුතේ ඔන්න ඔය සිද්ධි කළමනාකරණය කිරීම තුළ ආයතනයට පුළුවන් වෙනවා ආයතනයේ අභ්‍යන්තර සහ බාහිර මහජනයා කියන කණ්ඩායම් දෙකම ආයතනයට ඇදලා බැඳලා තියාගන්න. ආයතනයේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලයට පුතේ මේක වාසියක්. ඇයි? පුතේ ආයතනයේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය විශේෂ අවස්ථාවකදී සැලසුම් වීම, විශේෂ අවස්ථාවකට සූදානම් වීම, ආයතනයේ අභ්‍යන්තර කාර්ය මණ්ඩල ආයතනයේ අභ්‍යන්තර මහජනයාට මේක පහසුවක් වෙනවා. එන බාහිර මහජනයාට කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්න සහ
ආයතනයේ අභ්‍යන්තර මහජනයාට ක්‍රියාශීලීව කටයුතු කරන්න පුතේ සිද්ධි කළමනාකරණය කියන එක වැදගත් වෙනවා. ඒකයි මම කියන්නේ ආයතනයටත් සංවිධානයටත් වගේම මහජනයටත් මේක මහජන සම්බන්ධතාවය කියලා කියන්නේ ද්විපාර්ශ්වීය වාසී ප්‍රතිලාභ ලැබෙන ක්‍රියාවලියක් තමයි පුතේ මහජන සම්බන්ධතාවය කියලා කියන්නේ. එතකොට ඔන්න සිද්ධි කළමනාකරණය කියන්නේ මොකක්ද? සුවිශේෂී සිද්ධි, සුවිශේෂී අවස්ථා මනා ලෙස සැලසුම් කිරීම. සැලසුම් කිරීම තමයි සිද්ධි කළමනාකරණය කියලා කියන්නේ. එතකොට පුතේ සිද්ධි කළමනාකරණය තුළ මොනවද ලැබෙන වාසි? මොනවද ලැබෙන වාසි? පළවෙනි එක පුතේ පුළුවන් කාලය කළමනාකරණය කරගන්න. කාලය කළමනාකරණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ මූල්‍ය කළමනාකරණයක් කරගන්න පුළුවන්. මූල්‍ය කළමනාකරණය කරගන්නත් පුළුවන්. මූල්‍ය කළමනාකරණය කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි පුතේ අර්බුදකාරී අවස්ථා මගහරවා ගන්න පුළුවන්. තේරුණාද? ඒ වගේම තමයි පුතේ තෘප්තිමත් භාවයක් ආයතනය පිළිබඳව මහජනයා පිළිබඳ ආයතනයක් පුතේ තෘප්තිමත් භාවයක් ගොඩනගා ගන්න පුළුවන් සිද්ධි කළමනාකරණය තුලින්. එහෙනම් සිද්ධි කළමනාකරණය පිළිබඳව පුතේ විස්තර කරන්න මොනවද මහජන සම්බන්ධතාවය ගොඩනගාගෙන පවත්වාගෙන යන්න අද වෙනකොට සෑම ආයතනයක්ම සෑම සංවිධානයක්ම සිද්ධි කළමනාකරණය කියන මහජන සම්බන්ධතා විධික්‍රමය පුතේ පාවිච්චි කරනවා. මහජන සම්බන්ධතා විධික්‍රමය පාවිච්චි කරනවා. එහෙනම් පුතේ මෙන්න මේ තුනම එකට ගත්තොත් මේ තුනම අපිට ලියන්න පුළුවන් මොනවද? දිරිදීමනා ලබා දීම යටතට මේ දෙකම ලියන්න පුළුවන්. මේ දෙකම ලබා දෙන්න පුළුවන්. තෑගි පිරිනැමීම, සම්මාන පිරිනැමීම කියන්නේ දිරිදීමනාවක් තමයි ඇත්තටම බැලුවොත්. එතකොට මේක යටතේ ලියන්න පුළුවන්. සිද්ධි කළමනාකරණය වෙනම ලියන්න පුළුවන්. එහෙනම් මෙතන මේක එකක් කියලා ලියන්න පුළුවන්. මේක දෙවෙනි කාරණාව හැටියට ලියන්න පුළුවන්. කලින් ඉගැන්නුවා මහජන සම්බන්ධතා මොනවද? මෙවලම්. ඒක පුතේ වෙනම ලියන්න පුළුවන්. මුද්‍රිත මාධ්‍ය මෙවලම් සහ ඡායාරූප කියලා. එහෙනම් මේක හොඳටම පුතේ ලියන්න පුළුවන් විභාගෙට ඇහුවොත් මේ දෙක අර දෙකත් එකතු කරලා හතරක් කරලා මහජන සම්බන්ධතාවය ප්‍රායෝගිකව ආයතනයක් හෝ සංවිධානයක් ගොඩනගාගෙන යන්න පුළුවන් කියලා. එහෙනම් මතක තියාගන්න විභාගෙට මේ ප්‍රශ්නය අනිවාර්යෙන් අහලා තිබ්බොත් සර් මතක් වෙයි. සර් මේක උගන්වන්නේ කියලා. එහෙනම් හොඳට බලලා පුතේ විභාග ප්‍රශ්නය ගොඩ දාගන්න. හම්බෙමු නැවත දවසක. එතෙක් පරිස්සමෙන් ගෙවල් වලට ලයින්න. ආයුබෝවන් පුතේ.